සුබ දවසක් වේවා දුවේ පුතේ. අපි අද දවසේ සාකච්ඡා කරන්නේ 7 පන්තියේ ගණිත පාඩමක්. එතකොට 7 පන්තියේ ගණිත පාඩම් අපි මීට කලින් සාකච්ඡා කරලා තිනවා අන්තර්ජාලය තුලින්. එතකොට දැන් පුතාලා අද දවසෙත් සූදානම් වන්නේ 7 ශ්‍රේණියේ වැදගත් පාඩමක් සාකච්ඡා කරන්න. අතන මේ පාඩම ගත්තාම මේක 7 පන්තියේ විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. ඉදිරි වර්ෂවල විශේෂයෙන් 10 11 ඒ වගේම අපෝ සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා මේ පාඩම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ නිසා මේ පන්ති ඉගෙන ගන්න මූලික කාරණා තුලින් තමයි 10 11 පන්ති වලදී මේ ගැටලු විසඳීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට අද දවසේ ඉගෙන ගන්න දේ ඉතා වැදගත්. මේ ටික හරියට ඉගෙන ගත්තාම අපිට පුළුවන් ඉදිරි වර්ෂවලදී ඉතා පහසුවෙන් මේ පාඩම් ටික ආධාරණය කරන්න. හැදෑරීම් කරන්න. හොඳයි. දැන් මම කිව්වා මේ ගණිතය කියන්නේ භාෂාවක්. මේ භාෂාව තුලින් යම් භාෂාවක් ඉගෙන ගන්නකොට එහි තියෙන වචන දැනගන්න ඕනේ. එතකොට මේ ගණිතයේ විෂයේ තියෙනවා විවිධ වචන. මේ වචන ටික හරියට දැනගත්තේ නැත්නම් මේ ප්‍රශ්නයකට හරියට මුහුණ දෙන්න බෑ අපිට. ප්‍රශ්නේ අවබෝධ කරගන්න බෑ, ගැටලුව අවබෝධ කරගන්න බෑ. ඒ නිසා මේ ගණිතයේ කියන භාෂාව තුලත් අපි ඉගෙන ගන්න ඕනේ මෙහි තියෙන වචන ටික. එතකොට පහසුවෙන් අපිට පාඩම අවබෝධ කරගන්න පුළුවන්, ගැටලු විසඳන්න පුළුවන් ඒ හැකියාව ලැබෙනවා. ඒ නිසා අද දවසේ අපි කතා කරන මාතෘකාව 12 වෙනි පාඩම විජීය ප්‍රකාශන. විජීය ප්‍රකාශන. හරි. විජීය ප්‍රකාශන වලට අදාළ වචන ටික අපි ඉගෙන ගමු ඉස්සල්ලා. හොඳයි. පළවෙනි වචනේ තමයි මම මෙතන ලියලා තියෙන්නේ විජීය පද. මේක අපි 6 පන්තියේ තරමක් දුරට යම් ඉගෙනීමක් අපි ලබා ගත්තා. එතකොට මොකද්ද මේ විජීය පදයක් කියලා කියන්නේ? විජීය පදයක් කියලා කිව්වේ ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරක් සඳහා අපි යොදනවා සිම්පල් A වෙන්න පුළුවන්, සිම්පල් B වෙන්න පුළුවන්, සිම්පල් C මේ ඉසෙන් දක්වා අපිට ලියන්න පුළුවන් සිම්පල් අකුරු. ඒ නිසා අපි විජීය පදයක් විදියට අපි ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරු භාවිතා කරනවා. එහෙනම් මොනවාටද මේ විජීය පද භාවිතා කරන්න කියන එක අපි ඊළඟට දැනගමු. ඊළඟට අපි කියනවා දෙවෙනි වචන විදියට නියත අඥාතය. නියත අඥාතය. මොකද මේ නියත අඥාතය කියලා කියන්නේ? උදාහරණයක් මෙහෙම. ගෙදරට ගෙනව බිස්කට් පැකට් එකක්. බිස්කට් පැකට් එකේ බිස්කට් කොච්චරක් තියෙනවද කියලා අපි ගණන් කරන්නේ නැතුව, කඩලා ගණන් කරන්නේ නැතුව එළිය ඉඳලා අපිට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවද මේක මෙච්චරක් තියෙනවා කියලා. එහෙම හැකියාවක් සාමාන්‍ය කලින් ගණන් කරපු කෙනෙකුට නම් තියෙන්න පුළුවන්. නමුත් බිස්කට් පැකට් එකේ මෙච්චර බිස්කට් ප්‍රමාණයක් තියෙනවා කියන එක අපිට ඉලක්කමක් විදියට එකපාරට කියන්න අමාරුයි. හැබැයි ඒකේ තියෙන ප්‍රමාණය හැම බිස්කට් පැකට් එකේම එකයි. ඒ නිසා ඒක නියතයක්. හැබැයි අපි නොදන්න නිසා අපි කියනවා අඥාතයක් කියලා. අඥාතය කියලම අපි නොදන්නවා. අපි දන්නේ නැහැ. හැබැයි නියතයක් එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි නොදන්න දෙයක්. එතකොට තවත් උදාහරණ වල තරම් තියෙන කියන්න පුළුවන් අපිට දැන් කිව්වාගේ බිස්කට් පැකට් එකේ බිස්කට් කොච්චරද? එහෙම නැත්නම් යම් පෙට්ටියක තියෙන බෝල ගන්න. එහෙම නැත්නම් කිරි බෝතලයක තියෙන කිරි ප්‍රමාණය කොච්චරද කියන එක. ඒක නියත අඥාතයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ නියත අඥාතයේ සඳහා මේ විජීය පද අපි දැන් කියවනේ සිම්පල් A, සිම්පල් B, සිම්පල් C ආදී වශයෙන් මේවා ලියන්න පුළුවන් කියලා. එතකොට නියත අඥාතයේ සඳහා අපිට මේ සිම්පල් A, සිම්පල් B, සිම්පල් C ආදී වශයෙන් කියන ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් විජීය පද පාවිච්චි කරන්න පුළුවන් නියත අඥාත සඳහා. පැහැදිලිනේ? හරි. දැන් තුන්වෙනි වචනය අපි ඉගෙන ගන්න විචල්‍ය. විචල්‍ය. මොකද්ද විචල්‍යයක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් මේ විචල්‍ය කියන වචනේ භාවිතා කරන ඔය රේඩියෝ ටීවී හදන ඒ ගැන අවබෝධයක් තියෙන පුතාලා දන්නවා මේ විචල්‍ය ප්‍රතිරෝධය කියන විද්‍යාවෙත් ඉගෙන ගන්න විචල්‍ය ප්‍රතිරෝධ. විචල්‍ය කියන එකේ තේරුම තමයි මේ වෙනස් වෙනවා කියන අදහස. හැමතිස්සෙම එක විදියකට මේ නියතව තියෙන්නේ මේක විචලනය වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන අදහස තමයි විචල්‍යයෙන් කියන්නේ. උදාහරණ මොනවාද? අපි හිතමු ගෙදරට එක එක දවස්වල බඩු ගේනවා. අද ගේන බඩු ප්‍රමාණය අපි හිතමු කිලෝ මෙච්චරයි කියලා.
හෙට ගේන්නේ මේ ප්‍රමාණයද නේ ඊට වෙනස් වෙන්න පුළුවන්. අපි තුමු කර්මාන්තශාලාවක මහනව ඇඳුම් දවස ගානේ එකම ප්‍රමාණය මසන් නැති වෙන්න පුළුවන්. අද දවසේ මෙච්චර ප්‍රමාණයක් මහනවා නැත්නම් මාසෙන් මාසෙ ගත්තොත් අප්‍රේල් මාසෙ මෙච්චරක් ඇඳුම් ප්‍රමාණය ඒ සීසන් එක නිසා අප්‍රේල් මාසෙ වැඩි ඊට පස්සේ මැයි මාසෙ ටිකක් අඩුයි නේද මේ විදිහට වෙන ආයි දෙසැම්බර් මාසෙ වෙනකොට වැඩි වෙනවා මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. අපි තුමු කඩයක් ගත්තොත් කඩේක විකුණන බඩු ප්‍රමාණය දවස ගාන එකම වෙන්නේ නැහැ. සමහර දවස්වල වැඩිපුර ප්‍රමාණයක් විකුණන්න පුළුවන් වෙනස් වෙනවා. ඒ නිසා මෙන්න මේ විචල්‍යයක් කියන වචනේ වැදගත් වෙනවා. එතකොට මේ විචල්්‍ය සඳහාත් අපි වීජීය පද භාවිතා කරනවා. මේවටත් අපිට දාන්න පුළුවන් මේ ඉංග්‍රීසි අකුරු. මේ ඕනෙම ඉංග්‍රීසි අකුරක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වීජීය පදයක් පාවිච්චි කරන්න පුළුවන් විචල්්‍යයක් නිරූපණය කිරීම සඳහා. පැහැදිලිද? හරි. දැන් මේ වචන තුනෙන් පස්සේ අද මේ මාතෘකාවත් එක්ක අපි යනවා වීජීය ප්‍රකාශන කියලා වචනයක්. වීජීය ප්‍රකාශන. ඒතර වීජීය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියන එකයි අපි බලන්නේ. හරි. හිතන්නකො මෙහෙම යම් පුද්ගලයෙක් ගාව නැත්නම් හිතන්න තාත්තා ගාව තියෙනවා උදේ පාන්දර යම් මුදලක්. අපි දන්නේ නැහැ. යම් මුදලක් තියෙනවා. ඒ මුදලෙන් මට රුපියල් 20ක් දෙනවා. හිතන්නකො තාත්තා ගාව යම් මුදල් ප්‍රමාණයක් තිබුණා. ඒකෙන් රුපියල් 20ක් මට දෙනවා. එහෙනම් මේක දැක්වන්න කොහොමද අපි මේ සංකේත භාවිතා කරලා. එහෙනම් මෙන්න මේ සංකේත භාවිතා කරලා අපි මේ කරන දෙයට අපි කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. දැන් හිතන්නකෝ දැන් තාත්තා ගාව තියෙන මුදල දන්නේ නැහැ. ඒක එතකොට නියත අඥාතයක් කියලා ගන්න පුළුවන් එදා දවසට. එතකොට ඒක විචාරයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒක සිම්පල් A කියලා ගත්තොත් තාත්තා ගාව තියෙන මුදල අපි දන්නේ නැහැ. ඒක සිම්පල් A නම් ඒකෙන් දැන් මට රුපියල් 20ක් දුන්නා නම් අඩු කිරීම 20 මේකෙන් මට රුපියල් 20ක් දුන්නා නම් මං ගාව ඉතුරු වෙන මුදල ඒ ඍණ 20 මං ගාව ඉතුරු වෙන මුදල මං ගාව නෙවෙයි තාත්තා ගාව ඉතුරු වෙන මුදල ඒ ඍණ 20 පැහැදිලිනේ. එහෙනම් වීජීය ප්‍රකාශන මේ විදිහට ලියන්න පුළුවන්. අපිට තව මං ගාව තව අපිට වෙරළු ගෙඩි යම් ප්‍රමාණයක් තියෙනවා. මේකට දැන් අම්මා පොලේ ගිහිල්ලා එනකොට මට තවත් වෙරළු ගෙඩි ටිකක් හම්බ වෙනවා. වෙරළු ගෙඩි 10ක් හම්බුණා කියලා හිතන්නකෝ. එහෙනම් මං ගාව තිබ්බ වෙරළු ගෙඩි B කියලා හිතන්නකෝ. මේකට 10ක් එකතු කරන්නත් අපිට පුළුවන්. එහෙනම් ඒක මෙන්න මේ විදිහට ලියනකොට අපි කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. එහෙනම් වීජීය පදයකට යම් නියතයක් එක්ක අඩු කරන්න එහෙම නැත්නම් එකතු කරන්න මේ අවස්ථා දෙකටම අපි මේම ප්‍රකාශනයක් විදිහට මේම ලිව්වහම අපි කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. පැහැදිලිද? හරි. එතකොට තවත් එක් වචනයක් අපි දැනගන්න ඕනේ. ඒ දේ තමයි හතරවෙනි එක, පස්වෙනි එක සංගුණකය. සංගුණකය. හරි. දැන් ඔන්න විචල්යක් කියන එක දන්නවා නියත අපි කියව නියත අඥාතයක් කියන වචනේ දන්නවා. විචල්යක් කියන දන්නවා. වීජීය ප්‍රකාශනයක් කියන එක දන්නවා. එතකොට දැන් අපි සංගුණකය ගැන කතා කරනකොට අපි තුමු 2x කියන එකක් අපි ලියනවා. මේ 2x වල මේ x කියන්නේ විචල්ය. එහෙම නැත්නම් වීජීය පදය. මේ වීජීය පදයට ඉස්සරහින් තියෙන ඉලක්කමට අපි තමයි කියන්නේ මොකක් කියලාද? සංගුණකය. අපි ලියනවා මෙහෙම x වල සංගුණකය සමානයි 2යි. මොකක්ද අපි ලියන්නේ? x වල සංගුණකය සමානයි 2යි. x වල සංගුණකය සමානයි 2යි. x වල සංගුණකය 2යි. හොඳයි. ඊට පස්සේ තව දුන්න මෙහෙම තව උදාහරණයක් 4යි a ධන 5. එහෙනම් අපෙන් අහනවා a වල සංගුණකය කීයද? x a වල සංගුණකය. දැන් මේ 5 තිබුණාට 5 ගන්නෙ නැහැ. අපි නිතරම යොදාගන්නේ මේ වීජීය පදයට එක්ක තියෙන ඉදිරියෙන් තියෙන ඉලක්කම. එහෙනම් මේකේ සංගුණකය
4යි. තවත් උදාහරණයක්. අපිට දෙනවා m ඍණ 20. අපෙන් අහනවා m වල සංගුණකය. මොකක්ද හිතන්නේ? m වල සංගුණකය මේ ඍණ 20. නෑ ඍණ 20 වෙන්නේ නෑ. එහෙනම් m එක ඉන්න කෙනා තමයි ඉස්සරහින් ඉන්න කෙනා තමයි අපි ලියන්න ඕනේ. එතකොට m වල එක්කෙනෙක් ඉන්නවද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන කවුරුත් නැහැ කියලා. එහෙම නෙමෙයි. මේක ලියන්න පුළුවන්. දැන් m කියන එක ලියන්න පුළුවන් එක ගුණ කිරීම m කියලා. ඒ කියන්නේ m එක ලිව්වේ නැති වුණාට එතන එක තියෙනවා. ඒ නිසා m වල සංගුණකය 1යි. පැහැදිලිනේ? m වල සංගුණකය 1යි. හරි. දැන් ඔන්න වචන පහ අපි දැනගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පොතේ තියෙන අභ්‍යාසය පුතාලට කරන්න බීජීය ප්‍රකාශන සම්බන්ධයෙන්. හරි දැන් පුංචි අවබෝධයක් ආවා අපිට මොනවාද මේ වචන ටික ගැන. ඊට පස්සේ අපි බීජීය ප්‍රකාශන ගොඩනැගීම ගැන අපි කතා කරමු. බීජීය ප්‍රකාශන ගොඩනැගීම. දැන් අර කලිනුත් අපි උදාහරණයක් කරා. නමුත් අපි නැවත සැරයක් බලමු. අපිට දීලා තියෙනවා සීනි කිලෝ කිලෝ එකක මිල කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් A කියලා. අපෙන් පස්සේ තමයි සීනි කිලෝග්‍රෑම් 4ක මිල අපෙන් අහනවා. සීනි කිලෝ එකක මිල සිම්පල් A බීජීය පදයක්. සීනි කිලෝ 4ක මිලයි අපෙන් අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් A වැඩි කිරීම 4. ඒ නිසා අපිට එනවා 4යි A කියලා. එහෙනම් මොකද උත්තරේ? 4යි A කියලා ලියන්න පුළුවන්. පැහැදිලිනේ? තවත් උදාහරණයක් බලමු. අපිට කියනවා පොත් 200ක මිල. පොත් 200ක මිල. අපිට දෙනවා රුපියල් P කියලා. සිම්පල් P කියලා. 200ක මිල. අපෙන් අහනවා පොතක මිල. බෙදන්න පොත් 200ක් කියන්නේ කොච්චරද? 200ක් කියන්නේ 12ක්. ඒ නිසා එකක් හොයන්න මොකද කරන්නේ? සිම්පල් P බෙදන්න ඕනේ 12. ඒ නිසා උත්තරය වෙන්නේ P බෙදීම 12. පැහැදිලිනේ? හරි. ඔන්න විදියට අපිට බීජීය ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්. අපිට දෙන්න පුළුවන් මෙහෙම උදාහරණයක් විදිහට x සංඛ්‍යාවට පහක් එකතු කරන්න. කොහොම දෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්න ඕනේ? x ධන 5. ඔන්න බීජීය ප්‍රකාශනය. x ධන 5. ඊළඟට කියනවා තවත් උදාහරණයක්. A සංඛ්‍යාව තුනෙන් ගුණ කර 10ක් එකතු කරන්න. ඒ සංඛ්‍යාව 3ෙන් ගුණ කර 10ක් එකතු කරන්න. මොකද අපි කරන්නේ? A කියන එක 3ෙන් ගුණ කරලා එකතු කරනවා 10ක්. මේ හැමතිස්සෙම මේ සංගුණකය අපි ඉස්සරහින් ලියන්නේ. ඒ නිසා 3යි A ධන 10 කියන එකයි උත්තරේ වෙන්නේ. ඔහොම අපිට ලියන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් විචල්්‍ය දෙකක් ආවොත් මොකද අපි කරන්නේ? විචල්්‍ය දෙකක් ආවොත් දැන් මීට කලින් පුතාලට පුළුවන් මේ පොතේ තියෙන අභ්‍යාසය කරන්න. ඒක කරන්න අපි 12 එක අභ්‍යාසය කරන්න
මේ අභ්‍යාසයේ ගැටලු අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. පුතාලා ඊට කලින් කරලා ලෑස්ති වෙන්න. හොඳයි. දැන් අපි තවදුරටත් විජීය පද දෙකක් තිබුණොත් කොහොමද අපි කරන්නේ කියන එක බලමු. අපිට දෙනවා simple b සංඛ්‍යාව හතරෙන් ගුණ කර එම සංඛ්‍යාවට y සංඛ්‍යාවේ දෙගුණය එකතු කරන්න. දැන් විචාල්‍ය පද දෙකක් තියෙනවා මෙතන. simple b කියලා එකක් තියෙනවා, simple y කියලා එකක් තියෙනවා. එතකොට b සංඛ්‍යාව 4න් ගුණ කරන්න ඕනේ. b වැඩි කරනවා 4න්. එම සංඛ්‍යාවට මෙතන තියෙන එකතු කරන්න කියලා. මේකට එකතු කරන්න ඕනේ y සංඛ්‍යාවේ දෙගුණය. y වැඩි කරනවා 2න්. එතකොට අපිට එනවා 4b ධන 2y කියලා. ඔහොම ප්‍රකාශනයක් අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට විචල්්‍ය ගාන වැඩි වුණයි කියන එක ගැටලුවක් නෑ අපිට. ඒක කියලා තියෙන වාක්‍ය අනුව ලියන්න පුළුවන්. ඊට පස්සේ p සංඛ්‍යාව දෙකෙන් බෙදා r සංඛ්‍යාවේ 4 ගුණයට එකතු කරන්න. දැන් p සංඛ්‍යාව දෙකෙන් බෙදනවා. p කියන එක ලිව්වා. ඒක දෙකෙන් බෙදනවා. එකතු කරන්න කියලා තියෙන නිසා එකතු කරනවා. r සංඛ්‍යාව වැඩි කරනවා 4ෙන්. r සංඛ්‍යාව 4ෙන් වැඩි කරනවා. දැන් මේක හරිය ලිව්වොත් එහෙම p දෙක එකතු කිරීම 4යි r. ඕක තමයි අපේ ප්‍රකාශනය. ඉතා පහසුයි නේ. right. දැන් මේ විදිහට තවත් අභ්‍යාස අපිට කරන්න පුළුවන්. 12 2 අභ්‍යාසය කරන්න පුළුවන්. ඒ වගේම 12 3 අභ්‍යාසයත් පුතාලා උත්සාහ කරන්න පුළුවන්. සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් රූපයක් දුන්නොත් අපි කොහොමද හදන්නේ? රූපයක් අපිට දෙනවා. අපි දන්නවා මෙහෙම එකක් කියලා තියෙනවා. මේක දීලා තියෙනවා 2a කියලා. මේක 3 අපි ගමු 6a කියලා. මේක 2b කියලා ගමු. දැන් ඔන්න දීලා තියෙනවා මොනවාද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය දීලා තියෙනවා. අපෙන් අහනවා පරිමිතිය. පරිමිතිය සඳහා විජීය ප්‍රකාශනය ගොඩනගන්න. එතකොට පරිමිතිය සඳහා විජීය ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද? මේ දිග මේ පරිමිතිය කියන්නේ මේ රූපේ වටේ දිගනේ හොයන්න ඕනේ. මේ වටේ දිග අපි කොහොමද හොයන්නේ? 6යි a එකතු කිරීම 6යි a කියන්නේ දිගවල් දෙක එකතු කරන්නේ. පළවල් දෙක එකතු කරන්නේ කොහොමද? 2යි b ධන 2යි b. හරිද? මෙතනදී දැන් පද හතරක් ආවට මේකේ තියෙනවා මේ a පදනේ. මේකයි සමානයි. අපි ඒවට නමක් කියනවා සජාතීය කියලා. මොකක්ද ඒකේ නම? සජාතීය. මෙන්න මේක මතක තියාගන්න ඕන. තරුවක් දාලා ඔයාලා ලියා ගන්න. සජාතීය. එකම જાතියට අයිති ඒවට අපි කියනවා සජාතීය පද කියලා. එහෙනම් ඒව එකතු කරන්න අඩු කරන්න අපිට හැකියාව තියෙනවා. සජාතීය පද. එතකොට දැන් මේ ගැටලුවට අදාළව මේ 6යි a කියන්නේ 12යි a කියලා ලියන්න පුළුවන්. මෙතන 2යි b වෙනකොට 4යි b කියලා ලියන්න පුළුවන්. ඒ නිසා පරිමිතිය තමයි මේ දීලා තියෙන රූපේ 12යි a ධන 4යි b කියන එක. ඒ නිසා අපිට ආවේ මොකද්ද? විජීය ප්‍රකාශනය. පැහැදිලිද? හරි. තවත් රූපයක් අපි හඳුනමු. දැන් මේ සජාතීය පදයේ කියන එක මතක වෙන්න ඕනේ.
ආයි මේ පදේ ඉස්සරහට අපිට අවශ්‍ය වෙනවා අජාතීය පදේ කියලා කියන්නේ එකම ජාතියට අයිති ඒවට අපි කියනවා එක්කෝ A එක්කෝ B එක්කෝ C ඒ අදාළ පද වලට අපි කියනවා සජාතීය පද කියලා. හරි තවත් උදාහරණයක් අපි බලමු. මෙන්න මේ වගේ එකක් අපිට දීලා තියෙනවා. මේක සිම්පල් m කියලා අයල් තියෙනවා මේක සිම්පල් m. මේක අපිට කියනවා සිම්පල් m බෙදීම 4 කියලා. කොහොමද? අද අපිට පරිමිතිය යහන්න පරිමිතිය. පරිමිතිය සමානයි මේක m වල නැතුව ඕන අපිට වෙන අකුරක් ගන්නත් පුළුවන් ලේසි වෙන විදිහට උදාහරණයක් හදන්නත් පුළුවන්. අපි දුන්නේ මේක සිම්පල් r කියලා. එනිසා m දාන r සජාතීය පදයක මෙතන 2m එකතු කරපුවාම 2m දාන r. ඒකට පරිමිතිය එනවා 2m දාන r. පැහැදිලිනේ? හරි ඒ වගේ වෘත්තයේත් අපිට පරිධිය හොයන්න පුළුවන්. පරිමිතිය හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක් දුන්නත් හොයන්න පුළුවන්. මේ විදිහට මේ කොටස සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. එතකොට දැන් සජාතීය පද කියන එකත් අපි දන්නවා. දැන් උදාහරණයක් පුළුවන් තවත් අභ්‍යාසයක් මේකෙන් කරන්න. අපිට මෙහෙම දුන්නොත් එකක්. අපි හිතමු 12 අභ්‍යාසය දැන් කරන්න පුළුවන් මම මේක කියලා දුන්නා දැන් කොහොමද කරන්නේ කියන එක සජාතීය පද එකතු කරන්නේ කොහොමද කියන එක අපිට දෙනවා 4a දාන y දාන 3a ඍණ දාන 2y කියලා. එතකොට දැන් මේකේ පද හතරක් තිබුණාට මේ දෙක අපිට එකතු කරලා ලියන්න පුළුවන්. ඒ පද වෙනම 4a දාන 3a ඊළඟට y දාන 2y කියන එක කරලා ලියන්න පුළුවන්. දැන් මේ දෙක එකතු කරපුවාම අපිට එනවා මේ දෙක වෙනම එකතු කරන්න පුළුවන්. මේක 7a දාන 3y කියලා එනවා. පැහැදිලිනේ? ඒතකොට විදියේ ප්‍රකාශනයක් ඒ විදියට ගොඩ නැගෙනවා. 7a දාන 3y කියලා. හොඳයි මේ විදියට 12 4 අභ්‍යාසය පුතාලා සම්පූර්ණ කරන්න. මේ පාඩමේ අවසාන කොටසට අපි යනවා ආදේශය. විචල්‍යයකට අගයන් ආදේශය. හොඳයි. අපිට දීලා තියෙනවා x සමානයි 2 විට 2x දාන 4 ඊ අගය. සොයන්න කියලා. කොහොමද දීලා තියෙන්නේ? එතකොට මේ x වෙනුවට මේ 2 ආදේශ කරන්නයි අපිට තියෙන්නේ. මේ 2x කියන එකේ තේරුම 2 ගුණ කිරීම x නිසා මම මේ x වලට 2 දානවා. මෙතන 4. එතකොට මේ දෙන්න වෙනම අපිට සුළු කරන්න ඕනේ. මේ දෙන්න වෙනම සුළු කරපුවාම දේවරත් 2 4යි. මෙතන 4යි උත්තරය 8යි. පැහැදිලිද? right. තවත් අපි උදාහරණයක් බලමු දෙවෙනි උදාහරණය. අපි දෙනවා 3x ඍණ 4y දාන 15 ඊයගේ දැන් මෙතන දෙකක් තියෙන නිසා අපිට දෙන්න වෙනවා x සමානයි 1 y සමානයි 2 විට තමයි අගය අහන්න අපි. එතකොට අපිට සුළු කරන්න වෙනවා x වෙනුවට 1 ලියන්න වෙනවා y වෙනුවට 2 ලියන්න වෙනවා මේ දෙන්න වෙනම මේ දෙන්න වෙනම දාන 15 3 වරක් 1 3යි ඍණ 4 වරක් 2 8යි දාන 15. දැන් මේ දෙක අපිට එකතු කරන්න පුළුවන් 18යි නේද? පේනවනේ මේ දෙක එකතු කරපුවාම 18 ඍණ 8 උත්තරේ 10යි. උත්තරේ 10යි. පැහැදිලිනේ? ඒ නිසා මේ ආදී වශයෙන් මේ දීලා තියෙන සංගුණක විචල්‍යයන්ට මේ දීලා තියෙන අගයන් ආදේශ කරලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. තවත් සරල එකක් කරලා පාඩම අවසන් කරමු.
A සමානයි 4 විට අපිට දෙනවා 6යි A ඍණ 5 අගය හොයන්න කියලා. අගය සොයන්න. ඒ වෙනුවට 4 දාන්න තියෙන්නේ 6 වැඩි කිරීම 4 ඍණ 5 6 වරක් 4 24යි මේ දෙන වෙනම ඍණ 5 24න් 5 ගියාම 19 උත්තරේ පිළිතුර 19. හොඳයි. එතකොට අද දවසේ අපි සාකච්ඡා කරේ මේ විජීය ප්‍රකාශන කියන පාඩමේ අපි මේ පාඩමට අදාළ වචන කීපයක් කතා කරා. විජීය පදයක් කියන්නේ මොකද්ද? නියත අඥාතයක්, විචල්යක්, ඒ වගේම සංගුණකය, සජාතීය පද, විජීය ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද? මේ ආදී වශයෙන් අපිට වචන ටික දැනගන්න ඕනේ. ඒ වගේම ඊට අදාළව අපි විජීය ප්‍රකාශ ගොඩනගන්න උදාහරණ කීපයක් කරා. 12:1 සිට 12:05 දක්වා පුතාලා අභ්‍යාස කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් එහි උත්තර බලමු හරිද කියලා. දැන් වැඩ කරන්න. එතකොට නිරන්තරයෙන් මේක කරපුවාම අපිට ගණිතය කියන්නේ ලේසි විෂයක් වෙනවා. ගණිතය කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. හරියට සංකල්ප ටික තේරුම් ගත්තාම ගණිතේ තා පහසුවෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන දක්ෂයෙක් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේක යාළුවන්ට ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි ඊළඟ අභ්‍යාසය කතා කරමු. පුතාට ආයුබෝවන්.